දහවල පාසල නිමාවී ළමුන් නිවෙස් බලා ඇති. වියපත් නිසසල පෙනුමින් යුතු මිනිසෙකු ඔවුන් නිවෙස් බලා යනු බලන්නට සිය පාරු නිවසේ ගේට්ටුව අසලට වී බලා සිටී. පාසල නිමාව ගිනි අව්වේ විඩාපත්ව එන දරුවන්ට මේ සීයා අයිස්ක්‍රීම් කන්නැයි යම් මුදලක් දෙයි. මේ වයසක සීයා ජීවිතයේ අවසන් සමය පාළුවෙන් හුදකලාවෙන් ගෙවමින් සිටින බව මේ දරුවන් දැන සිටියේ නැත. ගිලන් ඔහුගේ බිරිඳ සිය නෑසියන් සමග ඔවුන්ගේ දරු මිනිබිරියන් සමග වෙසෙන බව මේ දරුවන් දැන සිටියේ නැත. එසේම තමන්ටය කියා දරුවෙකු නොමැති මේ මිනිසා සිය දිවියේ සැඳෑ සමය නිමා කරමින් සිටින බවද මේ දරුවන් දැන සිටියේ නැත. එසේම මේ මිනිසා දිනක තම දරු මුණුබුරන්ගේ පාසල් පෙළ පොත්වල තම රටේ ඉතිහාසයෙහි අක්මුල් පාදන්නට දිවි කැප කළ උත්තම මිනිසෙකුසේ ලියවෙනු ඇතැයිද මේ දරුවන් දැන සිටියේ නැත. සීගිරි ලලනාවන් සිහිගිරි අහසෙහි වලාකුළු අතරින් අසුබ නිමිති දැක සිය මුහුණු සොවින් බරිතකොට හුන්හ. සිහිගිරිය වටා දිය අගලෙහි විකසිත සියපත් මත පිණි කඳුළු ජීවිතයේ අනියත බව දක්වමින් වියකී යමින් තිබිණි. කෑම මේසේ මත සුපුරුදු පරිදි කෙසෙල් ගෙඩි, ලුණු මිරිස් සහ සුදු ආප්පද වූයේය. මේ අමරණීය මිනිසා සිය ජීවිතයේ අවසන් ආහාර කිස ගනිමින් සුපුරුදු නිසසල බවින් යුතුවම හුන්නේය. මේසය මත පොත් කිහිපයක්, රසවාහිනී සඟරාව, සීගිරි කුරුටුගී මෙන්ම ශිලා ලේඛන පිටපත් රැසක්ද විය. මරණය අප වෙත එන්නේ කවර මොහොතකදැයි අප නොදනිමු. මේ උත්තම මිනිසාද ඒ ජයගන්නට සමත් නොවීය. කිසිදු පෙරදැනුම් දීමකින් තොරව ඔහුව රැගෙන යන්නට මරණය පැමිණ තිබෙන බවවත් නොදැනම ඔහු නික්ම ගියේය. ඔහුගේ ජීවිතය සේම නිසල ඒ සිරුර හැරදා ඔහු ගිය බව දන්වමින් අවසන් ආහාර කිසගනිමින් හුන් පිඟානද බිම වැටි කැබිලිතිව ගියේය. සීගිරි පව්වට ඉහළ අහසේ විජ්ජුලතාවෝ ලතෝ නිදුන්නේය. මේඝ ලතාවෝ කඳුළු ගංගාවන් මහපොළොවට ඇද වැට්ටුව. සීගිරි දිය අගලෙහි සියපත් පරව ගියෝය. සීගිරි ලලනාවෝ හඬා වැටුණාහ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා ඉතිහාසය සම්බන්ධ ශාස්ත්‍රාලීය පර්යේෂණ ගුරුකුල අතර මහාචාර්ය පරණවිතාන ඉස්මතු වී පෙනෙන්නේ ඉතාමත් උත්තුංග චරිතයක් හැටියටයි. පසුගිය දශක කිහිපය ඇතුළත හිටපු විද්වතුන් අතර ඉතාමත්ම උසස් ගණයේ විද්වතෙක් වශයෙන් මහාචාර්ය පරණවිතාන මහත්මයා සලකන්න පුළුවන්. ශ්‍රී ලංකාවට අනන්‍යතාවක් ලබා දුන්නා. අපිට සංස්කෘතික උරුමයක් තිබෙන බව අපිටම ජනමතයක් හැටියට ගොඩනගා ගන්නට අවස්ථාව දුන්නා. මේ ලෝකයේදී අපේ දේශයේ සතු තැන ඉතාම ස්ථාවර ලෙස ජගත් සංස්කෘතික සිතියමට එකතු කළා.
ගාලුව දිස්ත්‍රික්කයේ උණවටුනේ ගාලු මාතර පාරේ එරමුදුගහ හන්දියෙන් වම් අතට හැරී කිලෝමීටර 2ක් ගිය කල හමුවන්නේ මේ ගහවත්ත මන්සන්දියයි. එය අයත් වන්නේ මැටරඹ නම් ග්‍රාමයටය. මේ ගහවත්ත හන්දිය පසු කළ සැනින් හමුවන යටගම හන්දියෙන් වම් අතට විහිදෙන පියරත්න මාවතේ මදක් ගේ තැන දකුණු අතට විහිදෙන මේ මග එදා මහනියරක් විය. තම මව්පියන් ජීවිත කාලයක් පියනැගූ මහනියර තමාගේ නමින් ගම් සභහ පාරක් වන බව නොදැන බිලිඳෙක් මාබුටුවාන ගෙවත්තෙහි උපත ලැබීය. එතුමා ඉපදුනේ 1896 දෙසැම්බර් මාසේ 26 වෙනිදා. සිය රටේ ඉතිහාසයේ අක්මුල් සොයා යන්නට මෙලොවට ආ ඔහුට එතෙක් පැවති ඉංග්‍රීසි නම් තැබීමේ සම්ප්‍රදාය බිඳ සෙනරත් යයි නම් තබන්නට දෛවය එසේ පෙරට ආයේය. මේ මහා විද්වතාගේ මූලික අධ්‍යාපනය පාසලෙන් වගේම පන්සලෙනුත් ඒ වගේම බොනවිස්ටා ගාල්ලේ බොනවිස්ටා විද්‍යාලයෙන් මූලික මේ අධ්‍යාපනය ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවා. ලැබලා ඊට පස්සේ එතුමා පිරිවෙන් අධ්‍යාපනයක් ලැබුවා. ඒ රංගවලගඩ පිරිවෙනේ මහානායක හාමුදුරුවන්ට මේ පුංචි සෙනරත්ගේ අනාගතය ගැන යම්කිසි ඉඟියක් තියෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම එයාට සංස්කෘත පාලි භාෂාවල් ගැඹුරු සිංහලය ඉතා හොඳින් ඉගෙනුවා. පිරිවෙන් අධ්‍යාපනයේ යටතේ මධ්‍යම විභාගේ පාස් වෙලා එතුමාට තියාගේ හැටියට ලැබුණේ HCP බෙල් මහත්මයාගේ එපිග්‍රැෆියා සෙයිල්නිකා වොලියුම් 1 කියන කෘතිය. එතුමාට ඒ පුරාවිද්‍යා විෂයට සම්බන්ධ පොත ලැබුණු අවස්ථාවේ සිට කොපමණ දුරට මේ සම්බන්ධව සිතා බලා ශිලා ලේඛන සහකාර තනතුරක් පුරප්පාඩු වන තෙක්ම කල්පනාකාරීව සිට ඒ ගැන අයදුම් කිරීමෙන්ම අපට පෙනී යනවා එතුමා මේ ශ්‍රේෂ්ඨය කෙරෙහි කොතෙක් ඇල්මක් ඒ තරුණ වයසේ සිටම තබාගෙන තිබුණාද යන්න. මම සිංහල පාසලට යන කුඩා කාලයේදී මම පරණවිතාන මහත්මයා පිළිබඳව දැනගෙන හිටියා. මේ අපිට කිට්ටුව මැටරඹ උපන් දැන් ලෝකේ කාගේ සම්මාන ලැබෙන උගතෙක් කියලා ඒ කාලේ පටන්ම අපේ යටිහිතේ ගෞරවයක් තුන තමයි. එක්දහස් නවසිය විසිතුනේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර ශිලාලිපි විමර්ශන තනතුර ලබමින් තමා මෙලොවට එවන ලද්දා වූ කාර්යයට හේ පිළිපන්නේය. එම කාලයේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූයේ A.M. හෝකාට් මහතාය. ශිලාලිපි සහකාර තනතුර සඳහා දැන්වීමක් පුවත්පත්වල පළ කරනු ලැබිණි. ඒත් අයදුම්කරුවන් උපාධිධාරීන් විය යුතු විය. උපාධිධාරියෙකු නොවූ පරණවිතානයන් දැන්වීමේ වූ අතාර්කික බව පැහැදිලි කරමින් විභාග දෙපාර්තමේන්තුව බහර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට එනම් ඉංග්‍රීසි ජාතික විද්වතෙකු වූ E.B. වෙන්හැම් මහතාට ලිපියක් යැවිය. තමා පාලි, සංස්කෘත, සිංහල මෙන්ම ලංකා ඉතිහාසය ගැන දැනුමින් යුතු හේයින් එම තනතුරට සුදුසු බවද ලංකාවේ ශිලාලිපි කියවීමට අවශ්‍ය ඉංග්‍රීසි නොව එම භාෂා පිළිබඳ අවබෝධය බවද පෙන්වා දුන් එතුමා තමා ප්‍රාචීන මධ්‍යම පරීක්ෂණය සමත්ව ඇති නිසා මෙම තනතුර සඳහා වන පරීක්ෂණයට පෙනී සිටීමට අවසර දෙන මෙන්ද ඉල්ලා සිටියේය. සහකාර ශිලාලිපි විමර්ශන තනතුරට ඔහු පත්වන්නේ එලෙසිනි. සෙනරත් පරණවිතාන පඬිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණේ 1923 දී. ඊට පස්සේ එතුමාට ලැබුණා ශිෂ්‍යත්වයක් දකුණු ඉන්දියාවේ පුරාවිද්‍යාව පිළිබඳව ශිලාලේඛන වාස්තු විද්‍යාව පිළිබඳව එහෙම ඒ විෂයට අදාළව ඉගෙනීමට අවුරුදු 3ක් විතර. අද පුරාවිද්‍යාව කියන විෂය ගැන කතා කරනකොට මතක් වෙන්නේ මහාචාර්ය පරණවිතාන කියන නම. ඒ වගේම අද අපි දන්නවා පුරාවිද්‍යාව කියන විෂය සාමාන්‍ය ජනතාව අතරත් විද්වත් ජනතාව අතරත් බොහොම ප්‍රසිද්ධ විෂයක් ලංකාවේ. මේ පුරාවිද්‍යා විෂයත් ඒ වගේම උරුමයට ලැබි ජනතාවකුත් බිහි කරන්න පදනම හැදුවේ පරණවිතාන මහත්මයා. ලංකාවට ආව මහා පුරාවිද්‍යාඥයෙක් HCP බෙල් කියලා මහත්මයෙක්.
ඒ බිල් මහත්මයාත් එක්ක පසුපස ගියේ පරණවිතාන මහත්මයා. අන්තිමට බිල් මහත්මයාට වඩා පුරාවිද්‍යාඥයෙක් හැටියට ඉදිරියට ගමන් කළා. අප රටේ බිහි වූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් වශයෙන් පිදුම් ලබන්නට තරම් එතුමා වාසනාවන්ත වුණා. 1940 සිට 1956 දක්වා එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස් වරයා විදිහට සේවය කළා. මේක විප්ලවීය සිද්ධියක් කියලා අපි කියනවා. එතෙක් ඉංග්‍රීසි ආණ්ඩුවේ පැවතිතා කල්පටන් මේ පරණ විතාන මහත්මයාට මේ පදවිය ලැබෙන තෙක් කිසිම ලාංකිකයෙක් ඒ පදවිය හිටියේ නැහැ. විශාල පරිචයක් තිබුණා විශාල භාෂා සංඛ්‍යාවක් ගැන පාලි සංස්කෘත ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාව දමිළ භාෂාව වගේ විශාල භාෂා ගණනක් සම්බන්ධ පරිචයක් තිබුණා. මේ පරිචය දැනුම මේ විශිෂ්ට දැනුම විශාල හේතුවක් වුණා මහාචාර්ය පරණවිතානයන් ශිලාලේඛනඥයෙක් හැටියට මේ සංවර්ධනය වන්නට. පැරණි ස්ථානවල තිබූ මාලිගා, වෙහෙර විහාරස්ථාන, පොකුණු, උයන්, සෙල්ලිපි වැනි ශ්‍රේෂ්ඨ කලාකෘතීන්ගෙන් කියාපාන අපගේ උරුමය දේශීය ජනතාව වෙත ගෙනීමෙන් එම අතීත උරුමයන් කෙරෙහි යොමු කිරීමට එතුමා සමත් වුණා. සිය සේවකයන් මෙන්ම කැනීම් හා ස්ථාපනයන්හි නියුතු සහකරුවන් හා කම්කරුවන්ද තමා ගිය තැන ගැමියන් සාමාන්‍ය මිනිසුන් සමගද අතිශය මානුෂිකව ගනුදෙනු කළ ඔහු පුද්ගලික ජීවිතය තුළ මෙන්ම සිය ක්ෂේත්‍රය තුළත් වංචාවන්ට දූෂණයන්ට සුරකමට එරෙහි විය. කැනීම්වලදී වැඩිපුර නම් ලයිස්තුවට දමා මුදල් වංචා කරන වැඩ පරීක්ෂකයෙකු අල්ලන්නටත් ඔහුගේ සේවය අත්හිටුවන්නටත් කටයුතු කළ සේම තම රියදුරා විසින් කැලයේ වැටී තිබී වාහනේ පටවාගෙන ආ කළුවර කඳක් දැක ඒ අයත් කැලයට යයි කියා කිලෝමීටර් 40ක් ආපසු ගෙන ගොස් දමන්නට කටයුතු කළේය. චෛත්‍ය කැනීම්වලදී අනෙකුත් නිලධාරීන් විහාර භාරකාරාදීන් ඉදිරියේම මිස ඒවායේ ධාතු ගර්භය කිසිවිටක විවෘත නොකළ එතුමා කැනීම්වලින් ලද නිදන් වස්තු අදාළ පරිදි ලේඛනගත කරන අතෙක් ඒ පරීක්ෂා කරන්නටවත් අත නොතැබුවේය. රජයට බාර දෙන තුරු ධාතුන් වහන්සේ කිහිපයක් නිවසේ තබා ගැනීමට සිදු වූ අවස්ථාවක ඒ සිය සංසාර සහායිකාවටත් නොකියා රහසක්සේ ආරක්ෂා කළේය. එහෙත් ඒ පුරාවිද්‍යා ආචාර ධර්ම ඔහුත් සමගම මෙරටින් අතුරුදන් විය. අද තත්ත්වය ඊට බොහෝ වෙනස්ය. තමාගේ දිවිපෙත කැප කළා තමන්ගේ ජීවිතය පිළිබඳ නොදකා මේ පුරාවිද්‍යා ගවේෂණය යෙදුණා. ගවේෂණය යෙදෙනකොට ඇතැම් විට නිසි පමණ ආහාර ගන්නෙත් නැතුව අසනීප තිබුණොත් ඒ අසනීප ගැන නොදකා මේ තමන්ගේ මේ රාජකාරිය කළා. රාජකාරිය කොට එක තරඟ තියෙන අර කණ්ඨක චේතිය කියන ස්ථානයේ පුරාවිද්‍යාත්මක කැණීමක් කරනකොට එතුමා උණෙන් ගැහෙමින් සිටියේ. නමුත් එතන තමන්ගේ කබාය නවලා තියාගෙන ඒකට ඔළුව තියාගෙන හාන්සි වල ඉඳගෙන නිදාරින්ට කිව්වා අමුතු මොකක් හරි දැක්ක හැටි මට කොච්චර වුණ තිබුණත් මට අවදි කරලා කියන්න මට ඒක දැනගන්න ඕන. අන්න ඒ වගේ කැපවීමකින් තිබුණා. පාලි, සංස්කෘත, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ ආදී පෙර අපර දෙදිග බොහෝ භාෂා දැන සිටි ඔහු බොහෝ රටවල සංචාරය කළේය. 1953 වසරේදී පෙරාදෙණිය විශ්වවිද්‍යාලය මගින්
සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධිය ඔහුට පිරිනැමූ අතර 1955 දී රාජකීය ආසියාතික සමිතිය මගින් රන් පදක්කම් පිරිනමමින් ඔහුගේ සේවය ඇගීය. 1956 දී එතුමා විශ්‍රාම ගියන් පස්සේ පෙරදින විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයක් ඇති කරලා එහි පුරාවිද්‍යා මහාචාර්යවරයා විදිහට සේවය කරුවා 1964 දක්වා. ඔහුගේ විද්‍යාත්මක ඥානයයි ආවේ දේශීය සංස්කෘතිය පිළිබඳ ඔහු සතුව තිබුණු විශාල අවබෝධයයි දෙකම සංකලනය කරගෙන පුරාවිද්‍යාවෙන් විශාල ප්‍රතිහාරයක් පෑව. ඔහුගේ ඇතැම් මත ආස්ථානයන් බිඳවැටි හෝ ප්‍රශ්න කරනු ලැබ තිබෙන්නට පුළුවන. ඔහුගේ සමකාලීනයන් අතරත් ඔහුගේ මත පිළිබඳව බොහෝ විවේචනයන් මෙන්ම මත ගැටුම් විය. ඒත් ලාංකීය පුරාවිද්‍යාවෙහි පරණ විතානයන් දැමූ පදනම නොවී නම් බොහෝදී වෙනස් වනු ඇත. එම පුරෝගාමී මෙහෙවර නොතකා අපට ලාංකීය පුරාවිද්‍යාවක් ගැන කතා කරන්නටවත් නොහැකි වනු ඇත. එක්දහස් නවසිය තිස් හය වසරේ සැප්තැම්බර් මස සිට 1937 ජූලි දක්වා හෙතෙම යුරෝපා රටවල සංචාරයක නියැලිනි. එම වසරේම ලයිඩන් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධිය ඔහුට හිමිවිනි. ඒ ලංකාවේ ස්තූප නම් ග්‍රන්ථයේ ශාස්ත්‍රීයත්වය පිළිබඳ පැහැදීමෙනි. එය පළමුවරට ශ්‍රී ලාංකිකයෙකු එම තනතුරට පත් වූ අවස්ථාව විය. පුරාවිද්‍යා කොමසාරිස් පදවියට පත් 1940 වසරේදීම ලංකා විද්‍යා සංග්‍රාවේ සහායක කතුරු පදවියද ප්‍රංශයේ ලෙකෝල් ෆ්‍රන්සිස්හි එක්ස්ට්‍රීම් ඔරියන්ට් ආයතනයට ලිපි සැපීමේ සමාජිකත්වයද ඔහුට හිමි විය. 1951 දී බ්‍රිතාන්‍ය මහරැජිනගෙන් OBE නම්බුනාමයද 1952 දී බ්‍රිතාන්‍ය මහරැජින අතින්ම CBE නම්බුනාමයද පිරිනැමිනි. මුනිදාස කුමාරතුංග වියතානන් පරණ විතානයන් ගැන කීයේ මෙලෙසය. ඇතැමෙක් තනතුරු නිසා බැබලිති. එහෙත් පරණ විතාන මහතා පිළිබඳව ඒ නොයේදී. පරණ විතානයන් නිසා තනතුර බැබලේ. ලාංකික වාස්තු විද්‍යාව, ලාංකික චිත්‍ර කලාව, ලාංකික අක්ෂර සම්ප්‍රදාය ආදී නොයෙකුත් ප්‍රපංචයන් පිළිබඳව මහාචාර්ය පරණවිතාන ලෝකයට කියන්නට මූලික වුණා. එතුමාගේ විශේෂ අවධානයක් යොමු වුණා අනුරාධපුරය කෙරෙහි. සිරිත් පරිදිම අපේ පුරාවිද්‍යාඥයන් බහුතරයේ අවධානය යොමුනේ අනුරාධපුරයට. ඊට අමතරව එතුමා මිහින්තලේ කණ්ඩක චේතියේ සංරක්ෂණ කටයුතු මෙහි යවුවා. ස්තූප ගැන එතුමා කතා කරනවා. ස්තූපය සම්පූර්ණයෙන්ම ස්තූපයේ සැලැස්ම, ඒ වගේ ස්තූපය පිහිටා තිබෙන ස්ථානය, ඒ කියන්නේ පඩිපෙළේ සිට සඳකඩ පහන දෙපස තියෙන පඩිපෙළ දෙපස තියෙන කොරවක්ගල්, මුරගල් සහ පඩිපෙළෙන් ඉහළට පිහිටලා තියෙන කොටස්. ඒ සියලුම අංග කලාත්මක පැත්ත පමණක් නැතුව ආගමික පැත්තෙන් ආගම වෙනත් දර්ශනයක් ඉදිරිපත් කළා එතුමා. මහාවංශයේ වැරදියට සටහන්ව තිබූ රාජ වර්ෂ පද්ධතිය නිවැරදි කළ එතුමා මහා වංශයේ ඇතුළත් නොවන කරුණු සෙල්ලිපි මගින් හෙළි කළේය. මෑත අතීතයේ වැරදියට නම් මාරු වී අභයගිරිය ජේතවනාරාමයේ ලෙස හඳුන්වනු ලබද්දී ඒ නිවැරදි කළේ පරණ විතානයන්ය. අන්තර්රේඛීය සෙල්ලිපි මෙන්ම අන්තර්කාලීන සෙල්ලිපි කියවීමෙහි පරණ විතානයන් විශිෂ්ට හැකියාවක් දැක්විය. සමහරු කියනවා එතුමා පැරණි ලිපි ලේඛන කිව්වේ අපි උදෑසන පුවත්පත කියවන තරම් ඉතාම ඉක්මනට කියලා. ඉතාම ශීඝ්‍ර ලෙස කියවගත්තා. ඒ තරම් පුරාවිද්‍යාව කෙරෙහි එතුමාගේ බැල්ම තිබුණා. එතුමාගේ බොහොම වැදගත් සංරක්ෂණයක් හැටියට සඳහන් කරන්න පුළුවන් අනුරාධපුරයේ කුට්ටම් පොකුණ කැණීම සහ සංරක්ෂණය.
පොළොන්නරුවේ ස්මාරක ගණනාවක් විසෙම පරාක්‍රම බහු මාලිගයේ එතුමා කැනීම් කළා. මේ ඒ වගේම කෝට්ටේ බැද්දගාන චෛත්‍ය එතුමා කැනීම් කරා. මේ වගේ විශාල කැනීම් සම්භාරයක් කරමින් සහ සංරක්ෂණ සම්භාරයක් කරමින් එතුමා ලාංකීය පුරාවිද්‍යා ශාස්ත්‍රයේ අනුපමේය විශේෂ සේවයක් ඉෂ්ට කළා. ඓතිහාසික ස්ථාන පිළිබඳ පර්යේෂණ හා ගවේෂණ කටයුතු කළා මෙන්ම අපගේ අතීත උරුමයන් තවදුරටත් මතු පරම්පරාව සඳහා ආරක්ෂා කර තැබීම සඳහා එම ස්ථාන සංරක්ෂණය කිරීමටත් එතුමාගේ අවධානය යොමු වීම ඉතාමත්ම වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. සඳකඩ පහනේ තේරුම උපුල්වන් දෙව්මැදුර කියන්නේ මොකක්ද? ඊගාට ওই වගේ දේවල් පිළිබඳව අපේ ජනතාව විසින් දැනගත යුතු කරුණු ජනප්‍රිය බසිනුත් මේ මහත්මයා කියන්න පටන් ගත්තා. මේ හැමතෙම වඩා මේ මහත්මයා ලෝක පූජිත වුණේ ඒ මහත්මයා නිසා ශ්‍රී ලංකාව ලෝක සංස්කෘතික ඉතිහාසයේ ඊටම වැදගත් තැනක් ලැබුවේ සීගිරිය හේතු කොටගෙන. Asangalla, Tulugal Kualbu, Malagal Nigella, Manalin Mutkala, Kalatambala Pala, Kerayat Diyetanun, Hatun Kumbala. වෙන කිසිම සේවයක් ඕනේ නැහැ. එතුමා සීගිරිය පිළිබඳව කළ සොයා ගැනීම ඉතාමත්ම විශිෂ්ටයි. 1954 අප්‍රේල් මස එඩින්බරු ආදිපාදයක් එලිසබෙත් මහරජනත් මෙරට සංචාරයක නියැලිනි. සීගිරි ලඳුන්ගේ දෙවැනි ප්‍රේමවන්තයා වූ පරණවිතානයන් ඔවුන්ව සීගිරි ලියන්ගේ බිතුසිතුවම් බලන්නට කැඳවාගෙන ගොස් මනාව විස්තර කොට දුන්නේය. එංගලන්තයට ගිය මහරජන ඔහුගේ ශාස්ත්‍රීයත්වය අගයා නයිට් නම්බුනාමය ඔහුට පිරිනමන්නට සූදානම් වූද පරණවිතාන මහතා අතිශය ගෞරවයෙන් යුතුව නිහතමානීව ඒ ප්‍රතික්ෂේප කළේය. සීගිරි ගලේ සිට සීගිරි භූමිය සම්පූර්ණයෙන්ම එතුමා නිර්මාණය කළා තියෙනවා. වාස්තු විද්‍යාත්මක නිර්මාණය එතුමා සටහන් කළා තියෙනවා. ඉතින් ඒකේ සියලුම දේවල් එතුමා පෙන්වා දීලා තියෙනවා මේ සැලැස්මයි කියන එක. සීගිරියේ විනෝද උයන පර්වතයට බටහිර පාර්ශ්වයෙන් තිබෙන විනෝද උයන කැනීම් කළා. එතුමා සංරක්ෂණය කළා. එතුමා සීගිරියට හරියට ආදරය කළා. එකවරක් කවුදෝ ද්‍රෝහි මිනිස්සෙක් සීගිරියේ සිතුවම් විරූප කළා. ඒ වෙලාවේ පරණවිතාන මහත්තයා ආරංචි වෙච්ච වෙලාවේ එතුමා ඇඬුවා. 1967 ඔක්තෝබර් මාස 14 වන දින මේ මහා පුරුෂයා සිය නිවසේ මෙහෙකරුවන් ඉදිරියේ කුඩා දරුවෙකු මෙන් ඉකිබිඳ හඬා වැටුණේය. ඒ තවත් වසර 5කුත් දින 10ක් ගිය තැන තමාගේ නික්ම යාම වෙනුවෙන් හඬා වැටෙනා සීගිරි ලියන්ගේ සිතුවම් විනාශකොට සායම්ගා විකෘතිකොට ඇති බව ඇසීමෙනි. සීගිරි චිත්‍රයේම බලලා අර සීගිරිය මෙයා වෙල නරක වෙගෙන යනකොට ඇඬු බලු ගිහිල්ලා ඒ මිනිස්සු කිව්වා කඳුළු පිරිවිලයි කියලා. S2 හරියට. දැන් උනත් ඒ මිනිස්සු හරියට සලකනවා සීගිරි දෙයියෝ කියලා කියන්නේ ගියාම වහිනවලු. කොච්චර වැස්ස නැතත් වහිනවලු එහාට. සීගිරියට අලු ටික අරගෙන පිළිරුව ළඟ තැන්පත් කරන්න පුරා විද්‍යාවෙන් අලු අරන් ගිය වෙලාවේ හරියට අලු බඳුන සීගිරියට ඇතුළු වුණා විතරයි වැස්සක් වැස්සා.
ගීත ගැන කතා කරනකොට එතුමා සාහිත්‍ය විචාරකයෙක්. සීගිරි ග්‍රැෆිටි කියලා අපි කියනවා සීගිරි කුරුටුගී. ඒ සීගිරි කුරුටුගී 685ක් එතුමාගේ මං හිතන්නේ භද්‍ර යෞවන යුගය සම්පූර්ණයෙන්ම ගත කළේ ඒ සීගිරි කුරුටුගී පිටපත් කිරීමට. සීගිරිය අදත් තියෙනවා පොල්ලතු මාලිගාව කියලා කියන්නේ පොල්ලතු බංගලාව කියලා කියන්නේ. මොකද ඒකේ ඉඳලා ඒ කාලේ හැටියට 1930 ගණන් වල එතුමා කොච්චර දුෂ්කර තා මැදද ඒ කලේ කියන එක මම හිතන්නේ අපිට වටහා ගන්න පුළුවන්. මේ සීගිරි පද්‍ය පන්තිය මේ සීගිරි ලේඛන පද්‍ය විතරක් නෙමෙයි ගද්‍ය පන්තිත් තියුණා. ලේඛන කියවාගෙන ඒවායේ අරුත ඊටම පැහැදිලි ලෙස ශ්‍රී ලංකාවේ උගත් නුගත් කාටත් බාහිර ලෝකයට කියා දුන්නා. මොකද්ද මේකෙන් අපිට ලෝකයට තේරුම් ගන්න හැක්ුනේ? කොච්චර ප්‍රබල සංස්කෘතියක්ද මේකෙන් පිළිබිඹු වන්නේ?